මාධ්‍යංග අද මේ අවස්ථාවේ නැවතවක් ගන්න මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න ප්‍රධානතම අරමුණ හේතුව වන්නේ 2020 මහමැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂය නමින් කොඩිය ලකුණින් තරග කළා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබෙන තියෙනවා. ඒ මන්ත්‍රී ධූරයේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් එනගෙන නිසා ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට අපේ ජනබල පක්ෂයට කොඩිය ලකුණට ඡන්දය ලබා දෙන්න ඡන්ද එකතු කරන්න රටේ බොහෝ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක 4ක් හැරුණා. උතුරු පළාත හැර ඒ ඉදිරිපත් වුණු සියලුම දිස්ත්‍රික් නායකයන්ගේ සහ බිමේ වැඩ කරපු සියලු නායකයන්ගේ ඉල්ලීම් මතයි අත් වශයෙන්ම මේ මාධ්‍යමව පවත්වනවා. 2020 මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේ කියලා දේශපාලන පක්ෂයක් අපිට තිබුණේ නැහැ. 2015 දී අපි දේශපාලනිකව ඡන්දය ලබා ගන්න විශේෂයෙන් එවකට ගොඩනැගෙමින් තිබුණු මේ රටට අහිතකර ලෙස ගොඩනැගී උන්මත්තක ආගමික බලවේග සම්බන්ධයෙන් රට දැනුම්පත් කරන්න අපට තිබුණු අවස්ථා මගහැරුණු නිසා බුදු ජන පෙරමුණ නමින් අපි දේශපාලන පක්ෂයක් නියෝජනය කළා. විශේෂයෙන් දිවංගත නාත් අමරකෝන් මැතිතුමාගේ දේශපාලන පක්ෂය කිසිම කොන්දේසියක් නැතුව ජාතික අවදානම පෙන්වා දීම සඳහා කැපකිරීමක් හැටියට අපට මේ වෙලාවේ පක්ෂය ලබා දුන්නා. අවාසනාවන්ත ලෙස මට සිරගත වෙන්න සිද්ධ වුණා. ඒ පක්ෂය පූර්වෙන් නියෝජනය කරපු අය ඉල්ලා සිටපු නිසා කිසිම කලබගෑනියකින් තොරව අපි ඔවුන්ට පක්ෂය ලබා දුන්නා. අපි කුමන්ත්‍රණ කරනවා අල්ලස් දීලා අපිට ඕනෙන්නේ කාගේවත් සිත් පාරන අපිට කළ උපකාරය වඩා සිහිනුවණින් කල්පනා කරලා ඊට ගෞරවයක් හැටියට කිසිම කලබගෑනියක් ඇති කරගන්න නැතුව අපි උන්ට පක්ෂ ලබා. ඉන් අනතුරුව අපි අත වශයෙන්ම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරගන්නට ගොඩාක් වෑයම් කළා. අපටම කියලා දේශපාලන පක්ෂයක් ලබා ගැනීමට එහි අදාළ ලියවිලි සහ ඉල්ලීම් මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉඳලා තියෙනවා. මැතිවරණයට පෙර ආතුවේ ලබා ගන්න බැහැ. ඒ වගේම තව බොහෝ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හැර අනෙක් සාමාන්‍ය සුළු දේශපාලන පක්ෂවලින් අපි උත්සාහ කළා සියලුම කණ්ඩායම් එකතු කරලා උදාහරණයක් විදිහට අපි ඉන්ද්‍රාගාරේ ගම්මනතන මහාචාර්ය ස්වාමීන් වහන්සේ සමග උන්වහන්සේ ධර්මපාල පරපුර නියෝජනය කරන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කළා. ඒ කිව්ව ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂයක් තියෙනවා බල්බේ ලකුණින් අපි එකතු වෙලා මැතිවරණ ඉදිරිපත් වෙන්න කියලා. නමුත් එයත් සාර්ථක වුණේ නැහැ කුමක් හේතුවක් නිසා. ඔය දේශපාලන පක්ෂ ගණනාවක් එක සාකච්ඡා කරන අතරතුරේදී අපට ආරාධනාවක් ලැබුණා පූජ්‍යපාද අතුරුණී රතන ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේට දේශපාලන පක්ෂයක් ලැබුණු බව සියලුම ජාතික වශයෙන් වැඩ කරපු සංවිධානවලට ඒ ඉඩක් ලබා ගන්න හැකි බව සියලුම සංවිධාන එකතු වෙලා අපි ජාතික ව්‍යාපාරයේ දේශපාලන වැඩ පිළිවෙලක් බවට පත් කරගන්න කියන ඒ
යම් කිසි සාකච්ඡාවක් දින දෙක තුනක් ඇතුළත ගොඩ නැගුණා. අපි ඒ සාකච්ඡාවට ගියාම විමසා සිටියා මේ දේශපාලන පක්ෂයේ කාගේද? මේවායේ බලතල තියෙන්නේ කාටද? මේවා පිළිබඳ මේවා තියෙන විවස්ථා, ඒගොල්ලන්ගේ පොලිට් බියුරෝ එක, ඒගොල්ලන්ගේ මධ්‍යම කාර්ය සභාව මේවා පිළිබඳ විමසීමක් කළා. අපේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අවුරුදු 15ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රී හමුදුරුවෝ. ඒ වගේම මේ රටේ බොහෝ ජාතික අර්බුදවලදී තමන්ගේ ධෛර්යය එකතු කරපු ස්වාමීන් වහන්සේලා. ඒකට අපි ගෞරවය එකතු කරන්න ඕනේ. ඒ අතීත සංසිද්ධීන් කවුරුත් දන්නේ. මහවිල්ලාවේ අතුරුකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලෙදී මත්පැටි මත්ද්‍රව්‍ය දුම්වැටි සම්බන්ධයෙන් ඒ ප්‍රචාරක කටයුතු ප්‍රසිද්ධියේ ප්‍රචාරණය කරන මේ වගේ උගත් දේවල් උන්වහන්සේ නායකත්වය. ඉතින් අපි බලාපොරොත්තු වන උන්වහන්සේගේ පාර්ලිමේන්තු නායකත්වය උන්වහන්සේ අපිට කියලා කියා සිටියා මේ පස්සේ අපි ලබාගෙන තියෙන පක්ෂය සහ ඒ ජනතා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ මැතිවරණ ඉදිරිපත්. ඒ අවස්ථාවේදී මම කියා හිටියා මේ 2005 හෙළවරුමේ වගේ හෙළවරුමේ ගොඩනැගුවා වගේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන අවස්ථාවක් නෙමෙයි. සාතිශය බහුතරයක් සිංහලයන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත් වෙච්ච වෙලාව. ඔහුගේ භාවිතාවන් නිසා බහුතර ජනතාවකගේ චිත්ත ආරාධනාවට ජනාධිපතිවරයා පාත්‍ර වෙච්ච වෙලාව. ලේසි නෑ අපිට වෙනත් විකල්ප දේශපාලන පක්ෂයකින් ඇවිල්ලා මන්ත්‍රී ආසන බොහෝ ගණනක් දිනා ගන්න තියෙන ඉඩ නෙවෙයි. මොකද පක්ෂ දෙදින ගිහිල්ලා සන්දානගත වෙලා ඔහොට්ටුව ඔලෝසුව මාලිමාව යනාදී වශයෙන් මේ පක්ෂ සංවිධානගත වෙන නිසා ලොකු අරගලයක් තියෙනවා. අපිට තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි. ඒ වුණත් ඒ අවදානම් අපි ගන්න ඕන. මෙතුවක් කල් අපි අවුරුදු 20ක් 25ක් තිස්සේ හඬගා කියන අපේ ජාතික උරුමයන් වෙනසීම පිළිබඳව, පුරාවස්තු විනාශය පිළිබඳව, රටේ ජාතික ඒකාබද්ධතාවය විනාශ කරමින් ගොඩනැගිලා තියෙන බොහෝ සංස්කෘතික ඝාතක කල්ලි පිළිබඳව, ඒ වගේම නොයෙක් විදිහේ අන්තවාදී හිස් ආගමික උන්මත්තක අන්තවාදයන් පිළිබඳව අපි එළිය කෑගෙවුවා. මිනිස්සු අතර ආතතියක් ඇති වෙලා තියෙනවා. සංග්‍රාමී ප්‍රහාරය දක්වා අපි කවුරුත් ඒවා අත්විඳිනවා. නමුත් අදාළ තැන, ඒ කියන්නේ රටේ නීති සම්පාදනය කරන තැන, රටේ ප්‍රතිපත්ති සකස් කරන තැන, රටේ ජාතිය හැටියට ඓතිහාසික තීරණ ගන්න තැන, ඉතිහාසයට වග කියන තැන අපිට නියෝජනයක් ලැබුණොත් ඒ ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ජාතිය හැටියට, ජනවර්ග හැටියට බෙදිලා සැකෙන්, බයෙන්, අවිශ්වාසයෙන් ගොඩනැගිලා තියෙන මේ වටපිටාව නැත්නම් මේ ආතතිය, ජනවර්ගවල තියෙන ආතතිය දුරු කරලා අපි මේ කෑ ගහලා කියපු දේ වැදගත් විදියට, දාර්ශනික විදියට, ඒ වගේම සංවාදාත්මක ලෙස, විවෘත ලෙස, සංවාදශීලී ලෙස විමර්ශනාත්මකව සාකච්ඡා කරන්න මේ මැති සභාවේ ඉඩක් ලැබුණොත් ඒක සිංහල ජාතිය විතරක් නෙමෙයි මේ රටට හැබෑල සමාදනය කරන සියලුම දේශප්‍රේමී බලවේගවලට ඉතා හොඳ අවස්ථාවක් වෙයි කියන්නේ. ඒකට අපි එළියේ කෑ ගහලා අඬදබර කරගෙන උද්ඝෝෂණ කළා එවැනි තත්ත්වයකින් එහාට ගිහිල්ලා ප්‍රබුද්ධ විදියට මේ සාකච්ඡාව ගොඩනගා ගන්න දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු. ඒ අනුව මගේ පළවෙනි යෝජනාව වුණේ මම කිසිම දිස්ත්‍රික්කයකට තරග කරන්නේ නැතුව රටවටාම ගිහිල්ලා මේ ජාතික වැඩ පිළිවෙල ගොඩනගන්න මට අවස්ථාව දෙන්න. ඒ කියන්නේ මේකට ඡන්දනයට උත්පන්න දෙන්න මට අවස්ථාව දෙන්න. ඒකට තරගයක් නෑ. විශ්වනාසල තරග කරනවා කියන එක ගැලපෙන්නේ නෑ. මොකද අපි මෙතෙන්ට ඉදිරිපත් වෙන්නේ වගකිව යුතු බොහෝ පාර්ශ්වයන්ගෙන් විය යුතු යුතුකම් මෙහෙවර කුමක් හෝ හේතුවක් නිසා ඒ අය අතරම ඒගොල්ලන් අතහැර දාපු නිසා හැබැයි ලෙසම මේ ජාතික ප්‍රශ්නය මොකක්ද කියලා අවබෝධ කරගෙන තියෙන හින්දා
කවුරුත් තරහ කරගන්නේ නැතුව කිසිම කෙනෙක් සතුරු පාර්ශව කරගන්නේ නැතුව භික්ෂුන් වහන්සේලා හැටියට හේතුඵලවාදී දර්ශනය කොහොමද මේ ප්‍රශ්න වලට ගලපා ගන්න කියන සංවාදය ගොඩනගා ගන්න රට පුරාම ඡන්ද ටිකක් මේ වැඩ පිළිවෙලට ගොනු කරන්න ඕනේ ඕන නිසා මම ඩිස්ට්‍රික්ට් එකකින් එන්නේ නැහැ කියලා මගේ අදහස මම ප්‍රකාශ කළා සාතිශය බහුතරයකගේ ඉල්ලීම උනේ නැහැ තරග කරන්න ඕන හොඳයි ඒ අනුව කියනවා කිසිම දිස්ත්‍රික්කයක් හොරාගෙන හිටියේ නැහැ බොහෝ අය බදුල්ලට කතා කළා මහනුවරට කතා කළා ගාල්ලට කතා කළා දුත්තලකට ආදී වශයෙන් මේ වනේ අපි බලමු ඉස්සෙල්ලා මේ ලයිස්ට් එක සකස් කරලා වඩාම යහපතක් කරන්න පුළුවන් ස්ථානයක මට ඊළඟ අවස්ථාව ලබා දෙන්න. ඒ වැඩි ආරාධනාවක්. ඒ අනුව කුරුණෑගල දිසාව තෝරගත්ත. ඒක හේතුව අපි දන්නවා මේ මහ ඇතිවරණය හැසිරෙන ආකාරය. අපිට අපේ දේශපාලන මතය කියන්නේ තිබුණේ නැහැ කිසිම මාධ්‍යයක. මන්ත්‍රී ආසනයක් ලබා ගැනීම සඳහා අපට ඉඩ දුන් මාධ්‍ය කොච්චරද කියලා අපි දන්නවා. හැබැයි දැන් මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් නැති වෙලා තියෙන මේ කලබගෑනියට ලබා දෙන අවස්ථාවත් අපිට පේනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා ඒක ඉතාම හොඳයි. මාධ්‍යයක වගකීම එක තමයි. ඒ වෙලාවේ කුමක් වුණ නිසා ඥානසර හඳුරන්ට අනේ අපේ දේශපාලන මතයවත් කියන්න බැරි විනාඩි 5ක් ලැබුණේ නැහැ. පත්තරේකවත් ඉලක්ක දුන්නේ නැහැ. අවතරමින් අන්තර්ජාලයේ Facebook මාධ්‍යවත් මට තිබුණේ නැහැ. මට මගේ පින්තූරයක් දාන්න, අදහසක් පළ කරන්න, ෂෙයා කරන්න. අවතරමින් මොකද්ද මේ දේශපාලන පක්ෂය ඉදිරිපත් උනේ? මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද අරමුණ? අවතරමින් අන්තර්ජාල මාධ්‍යවත් ඉලක්ක කරන්නේ. ඒ ඔක්කොම ඩිසේබල් කළා. එහෙම තියෙද්දි තමයි රට පුරා දුක් විඳින මේ ආසනය ලබා ගත්තේ. අපි අතර කිසිම තරගයක් නැහැ. මොකද භික්ෂුන් වහන්සේලා දැන් මේ ඇතිවලා තියෙන අත්‍යත් එක අපිට ලැජ්ජයිනේ. ඒ නිසා මම මේ කතාව කියන්නේ මම මට වඩා ජාතියට ආදරේ නිසා. දිනන්න ඕන මට වඩා ජාතිය නිසා. ආරක්ෂා වෙන්න ඕන මට වඩා ජාතිය නිසා. ජාතියයි ගොඩ නැගෙන්නේ. ඒ ජාතිය සිංහල දෙමළ මැලේ මුස්ලිම් දෙමළ මේ ඔක්කොම ජාතිය. ඒක ඓතිහාසික ජාතිය කවුද පුරවැසිය කවුද කියලා අපිට වෙන ප්‍රශ්න වෙන විචාරය කර ගන්න පුළුවන් දේශපාලන සංවාදයකදී. මේ මෙරටේ ජාතිය මේ බිමේ උපන් මිනිස්සු වෙනසෙක මෙරටේ සියලුම මිනිස්සුගේ උරුමය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් ඇති කර ගන්න ඕනේ. වඩාම පහසු තැන හැටියට කුරුණෑගල තෝරගත්තා. ඒ මාතලේ යන්න පුළුවන් පැයෙන්, කෑගලට යන්න පුළුවන් පැයෙන්, නුවරට යන්න පුළුවන් පැයෙන්, පුත්තලමට යන්න පුළුවන් පැයෙන්, කොළඹට යන්න පුළුවන් පැයෙන් කමාලකේ. ඒතර වඩා හොඳ සහායක් මට දෙන්න පුළුවන් අනිත් අපේක්ෂකයන්ට. නමුත් අවාසනාවට කොළඹ, කුරුණෑගල, මොනරාගල සහ කළුතර කියන දිස්ත්‍රික්කවල අපේක්ෂක ලයිස්තු නැත්නම් නාම යෝජනා පත්‍ර අවලංගු. එතවශයෙන්ම එතකොට බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු බිල වැටුණ දැන් වැඩක් නැහැ. මේක මේ කැම්පේන් එක උස්ස ගන්න බෑ. දැන් හාමුදුරුවෝ නෑ නේ සටනේ. මම තීරණය කෙරුවා. මම නෙවෙයිනේ දිනන්න ඕන. മന്ത്രിකම කියන්නේ පහසු සපත්තු කුට්ටමක් වගේ එකක් නෙවෙයි. ඒකට වෙන උතුම් එකක් නේ. ඒක ඕන අපිට එන්ජොයි කරන්න නෙවෙයිනේ. മന്ത്രിකම ලැබෙන්නේ කාටද කියන එක නෙවෙයි වැදගත්. ඒ മന്ത്രിකම ලැබිලා මොකක්ද එකෙන් කරන්න පුළුවන්. මේ ජාතියට කොහොමද ඒක ආලෝකයක් කරගන්න කියන විතරයි අපේ කල්පනාවක් තියෙන්නේ. ජාතික ව්‍යාපාරදී අවංක වෙන්න. ජාතික ව්‍යාපාරදී විවෘත වෙන්න ඕනේ. ගේම් ගහලා වැඩක් නැහැ. ඒ ගේම් ගහුවාම ඒක හරිය වැඩක් නැහැ. ඒ ගේම් ගහිල්ලෙන් සිහරුරුමෙත් විනාශ වුණා. ගේම් ගහිල්ලෙන් හෙළවුරුමෙත් විනාශ වුණා. දිනන්නගේ ජාතියනේ තමයි. ඒ නිසා ජාතියම වැටුණා. දැන් ආපහු මේ අවස්ථාව මගේ හැරුණොත් කුලකාගත්තොත් මොට්ට විදියට මට තේරෙන්නේ නැහැ. හරි ඇත්තටම හරි ලැජ්ජයි. හරි කනගාටුයි. ඒ නිසා මේ චන්ද්‍රදීප නිසුන්ට අපි ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් ඔයගොල්ලෝ කිසිම දෙයකට කලබල වෙන්න එපා. මේක තේරුම් ගන්න ඇත්ත මම හිතතරව කරනවා. ඒ නිසා මේ ටෙන්ෂන් එකක් ඇති කරගන්න එපා. මේ ගින්න නිවන්න ඕන. අපේ മന്ത്രി ධූරේ නෙවෙයි ප්‍රශ්න. දැන් ලස්සන ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. ඒක අපේ ප්‍රාර්ථනාව. 2014 ජුලයි මාස 28 වෙනිදා අපි සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හාමුදුරුවෝ 6000ක් රැස් කළා කිව්වා අපි සිංහල නායකයෙක් හදමු. බහුතර සිංහල නායකයෙක්. බෑ කිව්වා ඒක වුණා. ඊට පස්සේ මගේ ප්‍රාර්ථනාව සහ මගේ අදිෂ්ඨානය මගේ හැම කතාවකම කිව්වේ හදමු සිංහල ආණ්ඩුව. ඒක වෙලා තියෙනවා.
ඉතින් ඒ නිසා අපි කලබල වෙලා කුලල් කාගන්න මෙතන කිසිම අවශ්‍යතාවයක් නැහැ. කවුරුත් දිනන අරගොල්ලොත් එක්ක එකතු වෙන ගේමක් ගහන්න නැහැ. එහෙම අදහසක් තුන් හිතකවත් නැහැ. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලැබුණා. අනපේක්ෂිත විදියට. මම හිතුවේ නෑ ඒක ලැබෙයි කියලා. ඒකට හේතුව එකක් කොරෝනාව සංගත තත්ත්වය, එකක් මුදල් නෑ මාධ්‍යවල කැම්පේන් එක කරන්න, අවිධිමත් ලෙස හදපු වැඩක් ප්‍රතිඵලත් අවිධිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ මැතිවරණ ක්‍රියාදාමයේ අවස්ථාවේ අපි සතක ප්‍රදේශපාලකයෝ නෙවෙයිනේ. අපි මේ හිත පපුවෙන් වැඩ කරන අවංකව වැඩ කරන මිනිස්සු. අපි හොයන්නේ ආයත් නියුස්මක් ගන්න, මේත් නියුස්මක් ගන්න ඒව නෑ අපි. අපි පපුව දෙන්නේ අවංකව. ඉතින් ඒ නිසා අපි කවුරුත් සැක කරන්නේ නෑ. මොකද බුද්ධ වචනේ විශ්වාසා පරමා ඥාති. ලේ නෑ නෙවෙයි වැදගත්. විශ්වාසය වැදගත්. ඡන්දය කියන්නේ ඒකනේ. විශ්වාස කළනේ ඡන්දය දෙන්නේ. අර යමිනි මරුවා මෙයා මෙහෙමයි කියලා කියති. මිනිස්සු ඡන්දය දෙන්නේ ඒකනේ ඥාතිත්වය. ඉතින් ඒ අනුව මන්ත්‍රී ආසනයක් අපට ලැබුණා. ඒ මන්ත්‍රී ආසනය ලැබෙන විට පන්දිතන්නේ මේ ආරංචිය ලැබුණේ උදේ පාන්දර අලුයන් කාලේ වෙනවා. මම රාය 12 වෙනකම් යම් මහන්සි සතපුණා. ඉතින් මම හිතන්නේ 4:45ට විතර දුරට තට්ටු කළා. අපේ ළමයි කියලා හාමුදුරනේ මේ මන්ත්‍රී ආසනයක් ලැබිලා තියෙනවා. මම ගෑ ගහනකො ඉතින් මොකද ළමයි වෙන්නේ උඹ තියෙනවනේ කවුරු කරගන්න යන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ලයිට් නිවන දොරවල් වහලා නිදි ගන්න. කවුරුත් බහැරගෙන යන්නේ නැහනේ. එහෙම කියලා මම ඇත්ත වශයෙන්ම ටිකක් හොඳට නිදි ගත්ත පවදා. මේ 9 විතර වෙනකම්. මේ මාසේ 5 වෙනි ඉඳලා දෙවනිද වෙනකම් නොන වත්වාරට පුරා නිදි. දිස්ත්‍රික්ක 3කට විතරයි යන්න බැරුණේ. අනිත් හැම දිස්ත්‍රික්කයකම දවස් දෙක ගන්න දීලා. මහන්සි. ඒ අනුව උදේ 9:00ට විතර මම මේ අත්ත වශයෙන් මේක පිටින් කෙනෙකුට හිතන්න පුළුවන් ඕවා මේ කතා කරනවා දිවන්නේ ඇත්ත කියන්නේ මොකද මේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ නියෝජනය කියන්නේ ජාතිය. සිවුර කියන්නේ වන්දනා ලබන්න ඕන එකක්. අපි ගේම් කාර්යය නෙමෙයි. අපෝ මේ හාමුදුරන්ට මන්ත්‍රී ආසනයක් ලැබලා කුලා ගාගෙන අපෝ ජලාසත්තු කියලා අහන්න ඕනේ නෑනේ අපි. මේ ඡන්දල අපිට කෝටිපති උදව් කළේ නෑනේ. අපිට මාධ්‍ය ලොකුවට උදව් කළේ නෑනේ. අහිංසක දුප්පත් මිනිස්සු අපි දැක්කනේ ඡන්ද කරපු හැටි. සමහරවිට පිටිපැකට කරන් දෙන්න තු රුපියල් 500 කොළ 200ක් ගහලා බෙදපු මිනිස්සු ඉන්නවා. දරුවෝ හම්බෙන්නේ ඉන්න ඊළඟ මාසේ. ඒකට වියදම් කරන්න දෙන රුපියල් 25000 වියදම් කළා මේ ඡන්ද පත්‍රික නෙමනවාද මේ අපේ පින්තූරය ගහලා අනේ මේකට මනාප ලබා දෙන්න කියලා පත්‍රිකාවක් ලබා දෙන්න කියලා වැඩ කරපු පුතාක් අය හිටියා. ඒ නිසා මිනිස්සු මම හිතනවා ඒ හුඟක් අවංක මිනිස්සු මේ ජාතියට තමන් ගැන හිතලා නෙමෙයි ඒගොල්ලන්ට වඩා පහසුවෙන් තිබුණා. ඔය ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂවල ලියුමක් ගන්න, රස්සාවක් ගන්න, පොඩි මොනවා හරි ලිපික රස්සාවක් ගන්න, මොනවා හරි වරදානයක් ගන්න වැඩ කරන්න තිබ්බා. මේ මොනවත් නැතුව මේ හුඟක් මිනිස්සු වැඩ කෙරුවේ. ඒ මිනිස්සු මේ ඇත්ත දැනගන්න. මොකද අපි නිහඬ වෙනකොට හිතනවා මොකක්ද මේක ගේම් එකක්. ගේම් එකක් නෙවෙයි. ඒකින්ද 9 මාට විතර බන්නේ රතන හාමුදුරුවන්ට කතා කරලා කිව්වා හාමුදුරුවනේ මන්ත්‍රී ආසනයක් ලැබිලා තියෙනවා. ඔව් හොඳයි නේද? පොඩ්ඩක් ඊළඟ පෙරේලා කතා කරමු. අර මම උන්වහන්සේ වැඩ ඉන්න සදහම් සෙනඟට ගිහිල්ලා මේ මන්ත්‍රී ධූරය ලැබී තියෙන බව අපි කොහොමද ඊළඟට අපි මේ කටයුතු කරන්නේ කියලා සාකච්ඡාවක් කතා කරගන්නවා. උන්වහන්සේ අවස්ථාවේදී සුපුරුදු පරිදි උන්වහන්සේගේ භාවිතාව ගැන, උන්වහන්සේගේ අත්දැකීම් ගැන, දේශපාලනිකව තියෙන හැකියාව පිළිබඳව සහ මේ මන්ත්‍රී ධූරය උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහස තමයි හිටියේ. මට අවශ්‍ය නම් ඔක්කොම වරප්‍රසාද දෙන්න මන්ත්‍රී ධූරය උන්වහන්සේ ලබා ගන්නවා. මම අපේ හාමුදුරනේ මන්ත්‍රී කම ලැබෙන්න කාටද කියන එක නෙවෙයි වැදගත්. අපි බලන්න ඕන මේක ගොඩ නැගුණේ කොහොමද? එළියේ තියෙන මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිද්ධ කෙරුවේ. මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණායින් පස්සේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවුවා. ඒ මගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි.
මට ඒ මන්ත්‍රී ධූරයෙන් නම් සිකියුරිටි ගාර්ඩ්ලා දෙන්න තියාගෙන වරක් ප්‍රසාද ටික අරගෙන මම මන්ත්‍රී කෙනෙක් නෙවෙයි මිනිස්සු මේක දුන්නේ. කැලේන පොඩි වෙන පෑගෙන මේ රටේ ක්‍රිස්තියානි මූලධර්මවාදී පිළිබඳව ඉස්ලාම් මන්තවාදී පිළිබඳව පුරාවස්තු සංහාරය පිළිබඳව අපේ භික්ෂු ශාසනයේ කියන අරුබුද පිළිබඳව ඉරිදා දහම් පාසලේ ප්‍රශ්න කතා කරන්න මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා අපි පාරවල් හදන්න හෝ කෘෂිකර්මය කරන්න හෝ එහෙම නැත්නම් ලාභයට බඩු ගෙන්නන්න ගන්න හරි ගොඩනැගිලි ඒව කතා කරන්නේ නෙවෙයි මේ මේක සංස්කෘතික ජාතියක් සංස්කෘතික ආක්‍රමණයෙන් ඉබන හානිය වළක්වන්න අපේ ඩියුටි ඒ අනුව අනගාരിക ධර්මපාලතුමාට බැරි වෙච්ච දේ තමයි මේ කරගත්තේ. ඒ අනගාരിക ධර්මපාලතුමාගේ චින්තනය. ඒ කියන්නේ ධර්මපාලතුමාගේ ගුණ සමරුවක් කළාට අපේ නායකයෝ අපේ මිනිස්සු අපේ හාමුදුරුවෝ ඒ චින්තනය මහ පොළොවේ බල කරන්න වැඩ කරන්නේ නැන්නේ. ඒක බෑනේ දේශපාලනික බලයක් නැතුව. ඉතින් මම හැම වේදිකාවකදී ධර්මපාලතුමාගේ චින්තනය මහ පොළොවේ බල කරන්නේ. ඒ වරම දෙන්න. එතකොට අපිට පුළුවන් නැති යමිතුරුත් එක්ක සංවාද කරන තැන ප්‍රබුද්ධ ලෙස, විවාදාත්මක සංවාදශීලී ලෙස, දාර්ශනික ලෙස, හේතුඵලවාදී න්‍යායයෙන් භික්ෂුවකගේ අපේ දර්ශනය, මගේ දර්ශනය බුදුහාමුදුරන්ගේ දර්ශනය, මගේ නායකයා බුදුහාමුදුරුවෝ, මගේ ගුරුවරයා බුදුහාමුදුරුවෝ, මගේ චින්තකයා බුදුහාමුදුරුවෝ, චින්තනය බෞද්ධ චින්තනය. එහෙම නැත්නම් මහින්ද චින්තනයවත්, සිරිසේන මහත්තයාගේ චින්තනයවත්, බැසිල් මහත්තයාගේ චින්තනයවත්, ගෝඨාභය මහත්තයාගේ චින්තනයවත්, රනිල්ගේ හෝ චාම්පික හෝ රතනමික ආරවත් රතනහාරගේ චින්තනයක් නෙවෙයි. බෞද්ධ චින්තනය කල කරගන්න යෝන උනේ. නැත්නම් ගේමක් ගන්න മന്ത്രിකමක් ගන්න නෙවෙයි. ඒක වේලසින් කරන්න තිබ්බා. ඉතින් උන්වහන්සේට මම කිව්වා හාමුදුරනේ මේ අවස්ථාව මට ලබා දෙන්න. ඒක මම හිතන්නේ මිනිස්සුගේ බලාපොරොත්තු. ඔබ වහන්සේ මාත් එක්ක වාඩි වෙලා කියන්න රටට මම අවුරුදු 15ක් දේශපාලනය කළා. මම අවුරුදු 15ක් දේශපාලනය කළා. පාර්ලිමේන්තුවේ හිටියා. ඥානසාර හාමුදුරුවන්ට මේ අවස්ථාව මගේ ආශිර්වාදය ලබා දෙනවා. උන්වහන්සේ පිටිපස්සේ මම ඉන්නවා මේ ජාතික ව්‍යාපාර නායකත්වයේ දෙනවා. ලස්සනනේ වුණා නම්. එහෙම උනේ නැහැ. ඒ අනුව මම මේ යෝජනාව කරලා මම මට මේක අවුරුද්දක් දෙන්න. ඔයගොල්ලෝ ඕන එකක් කරගන්න. මොකද මේ කුමන්ත්‍රණය. ඒ අනුව අපි කුමන්ත්‍රණයට වලට වුණාට කමක් නැහැ. ජාතික මතය ඒ ජාතිකවාදී මතය කුමන්ත්‍රණයට අහු වෙන්න දෙන්න බෑ. අපි විනාශ වෙලා ගියාට කමක් නැහැ. අපෙන් පස්සේ හෙට දවසේ හරි තව හිත කපුව තියෙන අවංක භික්ෂුන්ට අවංක ඉලන්දාරින්ට මේ රටේ දරුවන්ට මිනිස්සුන්ට ජාතික ව්‍යාපාරය කියලා ගෙන යන්න තියෙනවා. අපි අපේ බලාපොරොත්තු වලින් විනාශ කළොත් ඒක ඉවරයි. ඒකින්ද මම මේ යෝජනාව කළා අපවලු. ඉතින් නැවතලා සම්පූර්ණ කරනවා. ඊට පහුවදාගෙන උන ආරංචි වෙනවා. මේ පක්ෂයේ ලේකම් ධූරයේ දරන වේදිනිකම විමුලතිස්ස හාමුදුරුවෝ පක්ෂයේ අරුබුදයක් ඇති වෙලා තියෙනවා. മന്ത്രി ධූරයේ සම්බන්ධයෙන් එය නිරාකරණය කරගන්න තුරු උන්වහන්සේව පත් කරන්න කියලා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට. ඒක අපි දැනගන්නේ මාධ්‍යයෙන්වත් කොහෙන්වත් නෙමෙයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ. මේ පහුවදා උදේදා රතන ස්වාමීන් වහන්සේගෙන් මම ඇහුවා කොහොද දැන් ලේකම් හාමුදුරුවෝ. උන්වහන්සේ මතක් කළා ඒක නේ නම් මම උදේ 5ට එන්න කිව්වේ ආවේ නැහැ. 5ට වුණා 8 10 වුණා 10 12 වුණා 12 2 වුණා 2 4 වුණා 6 8 වුණා එළි වුණා නැහැ බහුදාරංචි වෙනවා උන්වහන්සේ ගිහිල්ලා මේක වාර්දිලා කියලා. එතකොට මම මේ ලේකම් ස්වාමීන් වහන්සේ වහන්සේගේ විශ්වාසවන්ත කෙනෙක් නෙවෙයි. මොකද මම ඔය ලේකම් හාමුදුරුවෝ විනාඩි 5ක් මුහුණට සාකච්ඡා කරලා නැහැ. දැක්කෙත් සදාම් සෙවනේ. ඉතින් අතර හාමුදුරුවෝ මේ ඔක්කොම හරි දේශපාලන පක්ෂ මුකුත් ප්‍රශ්න නැහැ කියලා. අපිට ඕනේ මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න පමණයි. මම දිනන්නේ නෙවෙයි මේ කතා කරන්නේ. මොකද කතා කරනකොට ඔක්කොම කතා කරන්නේ ජාතිය, ආගම, ජාති වාත්සල්‍ය, පාරමිතා, ධර්මය මේවනේ කතා කරන්නේ. ඒක කවුද හිතන්නේ හත්තිලා උනේ. කපු කවුද හොඳ නැහැ කියලා. ඒ අනුව මේ සංඥාවන්සි කියලා මේක දීලා තියෙනවා. දැන් මම යෝජනා කෙරුවා. දැන් නාම යෝජනා දෙනකොට දිස්ත්‍රික්ක වල මිනිස්සු කැඳවලා ඇඩ්වර්ටයිස් කළා. අපි මෙහිමයි ඡන්ද එකතු කරන්නේ, මෙහිමයි මේ විනය පවත්වාගෙන යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකනේ. ප්‍රජා මීඩියා පාට උගාට ගොඩක් අය පුළුවන් මට්ටමේ සමහරු
කෝටිය 2 3 4 5 මිලියන 4 5 ඔය විදිහට තියෙනවා. කියන්නේ මම හිතන්නේ සාමාන්‍යයෙන් ඡන්දයක වටිනකම රුපියල් 50000ක් විතර වෙන්නේ නැහැ. ඒ ඇදිනවනේ බලන්න. මං ඉඳන් කරලා තියුණා ලක්ෂ 4ක්. මට ඕනුනේ හරිය ඉඳන් කරන්න. මොකද? අපි ඉන්නේ මිනිස්සුගේ හදවතේ. ආය අපි මේ 아무තෙන් ඉමේජ් බිල්ඩින් කරන්න, බූස්ට් කරන්න ඕනේ නැහැ. අපි කරපු වැඩ ටික මිනිස්සුගේ ඔළුවේ තියෙනවා. ඒ අනුව මම ඉල්ල හිටියා කරුණාකරලා මේ සියලුම ඡන්දෙ ඉල්ලපු අය කැඳවන්න. කැඳවලා දැන් ටීම් එකක් විදියට මම ඡන්දෙට බැස්. දැන් ඒක කවුරුද? ඒ මිනිස්සු අසරණ වෙලා දැන් කොනායක කොලේ එක කවුරුත් නැහැ. මෙතෙන්ට විශ්වාස ආම්තුරු මොකද මේ වෙන්නේ? මං හරි අසරණයි. ඉතින් දැන් තුන් පැත්තකට තියලා මේ අතරතුරේදී අපිට ආරංචි වෙනවා. වෙනම කණ්ඩායමක් මේ ලේකම් හිමියන්ගේ පාර්ශ්වයෙන් 12 වෙනිදා වෙනකොට කාලේ මරණින් ඉඳලා දැන් අපට කියනවා ඥානසාර හඳුරන්න තමයි දෙන්නේ. රතනහාරගේ පැත්තට කියනවා හාමුදුරන්ට තමයි දෙන්නේ. පක්ෂ සභාපතිට කියනවා ඔබතුමාට තමයි දෙන්නේ, ඔබතුමා තමයි විශ්වාස. ඒක කාලේ මරණ. හොඳේසි නෑ. මං එනවා හෙට එනවා අනිත් දිනව නෑ. එතකොට බැලුවා උත්සාහ කළා මොනම ක්‍රමයකට නෑ හොයාගන්න විදියකුත් නෑ. අපිට බුද්ධියක් නෑනේ. අපිට ආරංචි වෙනවා මම හිතන්නේ මේ සතර වරන් දෙවියෝ අපි මේ හදවතින් කරන දේ ආශිර්වාද කරනවා ඇති. ආරංචියක් වෙනවා. මේක දිග වුණාට කමන්නේ අවශ්‍ය සම්පූර්ණ මේ කතාව කියන්නේ අවංකව. කිව යුතු නිසා මේ ගාති ව්‍යාපාරික සෙල්ලම් කරන්න ඕනේ. මේකදී අවංක වෙන්න ඕන බුදු බොක්කෙන් මගේ වචන වලින් කිව්වා. එහෙම නැත්නම් මේ කාර්යත් කරන්න බෑ ඒකයි. මට මන්ත්‍රීකම් ඕනේ නෑ. අපි අම්මෝ මේ මොන පීචන් වැඩක්ද මේ? ඒකින්ද අපිට ආරංචියක් ලැබෙනවා. 12 වෙනිදා. මමත් නෝන රතනහාමුදුරුවෝ නෝන ජාතික ලයිස්ට්‍රි කවුරුත් නෝන කෙනෙක්. මන්ත්‍රී ලෙස දියුරුම් දෙනවා. ඒක මෙහෙවන්නේ ප්‍රංශේ ඉඳලා. ඒක ඉන්න පුද්ගලයෝ කීප දෙනෙක්. මේ රටේ ආරක්ෂක අංශවල දුවේ බලන්න ඕන කවුද මෙහෙයුම් කරුවෝ. කවුද නීතිඥයෝ. කවුද උපදෙස් දෙන්නේ ඒවා බාරයි. මොකද රටේ මිනිස්සුන්ට මේ කියන්නේ. ඇයි මෙහෙම කළේ කියලා. කවුරු කළා? අනිත් දේශපාලන පක්ෂ ඒවා දිහියෝ මුල් වෙලා ඒගොල්ලන්ගේ ඒක වෙනම කතාවක්. මේක එහෙම එකක් නෙවෙයි විනිවිද වෙන්න ඕන. මොකද මම මේ දක්වා ආපු ගමනේදී මට ලැබුණු චෝදනා විනාශ ගොඩක් නේ. නෝවේ කාර්යය කිව්වා, ඩීල් කාර්යය කිව්වා, හපෝ බෑ කිව්වා. ආදී වශයෙන් මම ඒ සියලු දේ ඉවසගෙන ප්‍රතිපත්තියක් එක්කනේ වැඩ කළේ. ඩීල් ගහලා නැහැ කවදාවත්. කරන්නේ නැහැ. මට තියෙන ජාතික අභිලාෂයක් නිසා වෙන දෙයක් නෙවෙයි. මේ ප්‍රශ්නයක් තියෙනවා. මේක පුපුරන්න නැතුව අනාගතේ දැන් හොඳ ආණ්ඩුවක් හම්බෙලා තියෙනවා. අර ප්‍රබුද්ධ සංවාදයකට ඉඩ හදා ගැනීම විතරයි මගේ අදිෂ්ඨානය. එළිය ගෑ ගන්න නැතුව. ඉතින් කෙසේ හෝ වේවා 12 වෙනිදාට කෙනෙක් දියුණු දෙනවා. ඒකත් හෙළිදරව් වුණා. මේගොල්ලන්ගේ සැලසියලු සැලසුම් දැන් අපි හෙළිදරව් කරගෙන තියෙනවා. මේ පක්ෂයේ සභාපතිවරයා සමන් පෙරේරා මහත්මයා. අපේ ජනපද පක්ෂය. මම ඔහුව දැක්කේ කතා කළේ මේ නාම යෝජනා බාර දෙන්න මේ සාකච්ඡාවට ගිය දවසේ. ඔහුගේ මේ පක්ෂය ලබාගෙන තියෙනවා මේ විමලදිස්ස හාමුදුරුවෝ ඒකම් හාමුදුරුවෝ කියන කෙනා. ඡන්දෙ ඉල්ලන්නේ. අපතන හාමුදුරුවෝත් එක තමයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. එනම් උන්වහන්සේ ඒකම් වෙන විශ්වාසය කියලා. අපි ඉතින් මේ කිව්වොත් මොනවද කියලා බලන්න ගියේ නැහැ වැඩක් නැහැ. ඒ જાතිය කොට දාන්නේ කතා කරන්නේ හත් කියලා උනේ. මන්ත්‍රී ගන්න. ආයි මේ කොල කැලේ වැඩක් නැහැ නේ විශ්වාසයේ ගතක. ඒ අනුව විමලදිස්ස හාමුදුරුවන්ගේ ලේකම් ධූරය යටතේ. ඉතින් මේක ගොනු වුණා. මේ හාමුදුරුවෝ කියන්නේ දැන් කරදරයක් නැහැ. දැන් තියෙන තත්ත්වය මේගොල්ලන්ට වැදගත්. දැන් මේ ලේකම් ස්වාමීන් වහන්සේ මම හිතනවා ඇත්තටම හොඳ දක්ෂයෙක්. ඔහු විනාශ කළා දුෂ්ටයා බූරුවා කියලා නැත්නම් මේ එහෙම පහල ගන්න ඕනේ නැහැ. මම හිතනවා පට්ට වැඩකාරී. ඊට හේතුව අපි ඔක්කොම එක පිටකට අරන් තියෙනවා.
දැන් එයාගේ අතේ තමයි උණු ජාතික කතන්දරේ මතේ තියෙන්නේ. අපේ අතේ නෙවෙයි දැන් තියෙන්නේ. එයාගේ අතේ තියෙන්නේ. ඔවුන්ගේ විවේචනය, ඔවුන්ගේ මතය තමයි. ඊයේ වෙනකොට තමයි මේක දැනගත්තේ. ඊයේ රැත් දෙකයි මේක සාකච්ඡා කරලා ඉවරයි. ඒකයි මම අද මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ. ඊයේ වෙනකන් නියෝජිතෙක් හරියට අල්ලගන්න බැරි. අපිට හිට්ලු කියලා වැඩක් නැහැ නේ. අර කඳුර මෙයා කඳුර මං කල්ලි හදන්නේ නැහැ. මට අද බලන්න බුදුබල සේනා මේ මොනවාද බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. මොකද අපේ ජනබල පක්ෂෙත් නැහැ. මං කණ්ඩායම ආයිද කෙනෙක් නෙමෙයි. ඒකින්ද ඊයේ රෑ දෙකයි මේක ඉවර කරගන්න. ඒගොල්ලන්ගේ මතය තමයි. මෙතන ඥාන සරහඳුනන්න ලැබුණු ඡන්දයක් නැහැ. රත්නහන්න ලැබුණු ඡන්දයක් නැහැ. ඒගොල්ලන්ගේ ජනප්‍රියතාවය යනවා මිරුණා ඡන්ද ගන්න දීපා. එහෙනම් ඒගොල්ලන්ගේ මේ සංවිධාන ජාලයක් තිබුණලු යටින් ක්‍රියාත්මක වෙච්ච. අපි මේක සැලසුම් කළේ නාම වේදනා බාහිර වෙන අවස්ථාවේ. ඉතින් මොනවද ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල ඉතින් ඔක්කොම සාකච්ඡා කරනකොට දැන් මොකද කුමාන්ත්‍රණය හේතු වෙනවා. මොකද කුමාන්ත්‍රණය? මේ වේදිකේම විමලදේශ කියන හාමුදුරුවාට නඩු ගොඩක් තියෙනවා. හව්. අස්ගිරියත් එක තමයි අස්ගිරි සංඝ සභාවේ කෙනෙක්. උන්වහන්සේට දැන් පන්සල අහිමි වෙලා තියෙනවා. ඊපෙරද පන්සල මොකක් කරන්නේ මම දන්නේ අවුරුදු 15ක 20ක මොකක්ද ලොකු ප්‍රශ්නයක්. ඒක මේක සම්බන්ධ ප්‍රශ්න නිසා වරෙන්තුවක් තියෙනවා. සංඝ සභාවට මොන හරි මම හිතන්නේ ප්‍රශ්න ඇති. දැන් මේ ඔක්කොගෙම බේරීමට දැන් මේ മന്ത്രിකම එයා මම පාර්ලිමේන්තුවේ යනකොට ඉතල පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නේ. ඒක ගන්න හැම උදව් කරනවා. දැන් වැරදිනේ. മന്ത്രി ධූරයක් ආපුවාම පක්ෂයේ සභාපතිට නොදන්නවා. පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවට හෝ පොලිට් බියුරෝ එකට නොදන්නවා. අපරාහම්දුර අතරවත් මා අතරවත් ප්‍රශ්නයක් മന്ത്രിකමට ඇති වෙලා නැතුව පාගන්න පුළුවන්. පාගලා පමණයිනේ. මට മന്ത്രിකම දෙන්න මට മന്ത്രിක එහෙම ගහගත්තේ නැහැ නේ කවුරුවත්. එහෙමද මොකද්ද කරන්නේ කියලා අපි ඒව ගැන කොහොමද මේ മന്ത്രി ධූරය ඇතුලේ ජාතික ව්‍යාපාරය ගොඩනගන්නේ මේක ආලෝකයක් කරගන්න ඒ විතරයි කතා කරන්නේ. මට දෙන්න ඔයාලට දෙන්න කතාවක් තිබුණේ නැහැ. නැත්නම් හරුවා යට දෙන්න එයාට කරන්න පුළුවන් ටික. මම කොහොමද මට ලැබුණොත් මම කරන්න ටික. මේකවත් මොනවද මේ සංගත කරන්න ඕනනේ. ඒක අරුබුදයක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අරුබුදයක් ඇති බැවින් කියලා පහවදාම කාටවත් නොකිය ගිහිල්ලා මෙලියුම දෙනවා. ඉතින් ප්‍රශ්නයක් නේ. එදාම ඊළඟට මම හිතන්නේ එදා උදේ වගේ මේ හාමුදුරුවෝ නෑ දැන් මේක ගැන කතා කරන්න. පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව රැස් වෙලා සියලු දෙනා ඇවිල්ලා ඒගොල්ලෝ පක්ෂයට අනුව තීන්දුවරන් තිබුණා බලකරන්න ඒ ලේකම්වරයා මුසුසුවලක් කරලා තියෙන කිසිම සාකච්ඡාවක් නතර ඔහු පත් කරන්න කියලා කවුරුත් කියලා නෑ. සංවාදයක් ඇති වුණේ නෑ. අරුමුදේ මොකක්ද කියලා කායකවත් කතා කරේ නෑ. മന്ത്രി දුලේ හම්බුන ගමන් ගිහිල්ලා ඔහු මෙතන කොසාරිස් කියලා අරුමුදයක් තියෙනවා කියන්නේ. අරුමුදේ කතා කරන්නේ එකට වාඩි වෙන්න එපායි. උන්වහන්සේ ඉඳලා තියෙන නුවර මම මාන්දරේ රත්නහාමුදුරුවෝ සදාම්සියනේ. කිසිම මේකකට නැතුව කොහොමද අරුමුදයක් ගැන කතා කරන්නේ? ඊයා මේක වැරදි විමලතිස්ස. මම මෙහන් ඉන්නවා නම් කියන්නේ. මේක කරන්න එපා. ඔයාලා ප්‍රශ්නයක් තියෙනවා ඒක මානසික විසඳගමු. මේ ජාතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. සිවුරේ ගෞරවය නැති කරන්න එපා. මේක කක්කවාදයක් වගේ මේක කිලුටු කරන්න එපා. කවුරු මේවා පිටිපස්සේ හිටියත් දුෂ්ටහස. අපි නෙවෙයි නැති වෙන්නේ ජාතියටයි හොඳ නැත්තේ. දැන් උන්වහන්සේගේ කොන්දේසි තුනක් ඇවිල්ලා තියෙනවා. කොන්දේසි තුන තමයි අස්ගිරි සංඝ සභාවේ උන්වහන්සේට තියෙන ප්‍රශ්න ටික නැති කරලා දෙන්න. නැත්නම් එයාගේ පන්සලේ ප්‍රශ්න විසඳලා දෙන්න. උන්වහන්සේට වරෙන්තුවක් තියෙනවලු. ඒ වරෙන්තුව හොලඟු කරලා දෙන්න. උන්වහන්සේගේ ආරක්ෂාව හදලා දෙන්න. මේ මොනවා කරන්නත් අපි කතා කරන්න එපා. පණිවිඩ කරුවෝ. ඉතින් එහෙම කතා කරන්න බැහැනේ. අපි දන්නවා එයාගේ තියෙන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ. ඒ නිසා මෙතන මේ අස්ගිරි සංඝ සභාවේ ප්‍රශ්නයක් මෙතෙන්ට අදාළ කරගන්න අවශ්‍ය නැහැ. මොකද മന്ത്രിකම අරන් අස්ගිරි සංඝ සභාවේ නෙවෙයිනේ. മന്ത്രിකම එනට මිනිස්සු 67000ක ආසන්න අධිකම මේ ಜಾති වාත්සල්‍යයෙන් පෙරුණු මිනිස්සුන්ගේ හඳුනන්නේ. ඒක තමන්ගේ ප්‍රශ්නය විසඳ ගන්න පාවිච්චි කරන එක හරි නෑනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේ කැපකිරීමක් කරලා තියෙනවා. ඔව්. මේ ඡන්දිවල മന്ത്രി ආසනය ලැබුණේ ඉමතුස්සා හඳුනන කරපු කැපකිරීම නිසා. කැපකිරීම තමයි අපේ ජනපද පක්ෂයේ සභාපති සමන් පෙරේරා එක කතා කළා රතනහාමුදුරුවෝලාට මේ පක්ෂයේ ගෙනල්ලා ඉඩ හදා දීමකට අපිට ගෞරවයක් තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේට මොනවා හරි
ඒවා සාකච්ඡා කරලා මූල්‍ය ගැටලුවක්ද නෛතික ගැටලුවක්ද මේක පෞද්ගලික කොහොමද ඒවා විසඳන්නේ උඩ කාලයක් අරගෙන උන්වහන්සේට ඇෂුරන්ස් එකක් දීලා අපිත් මේක එහෙමනේ මානසික විසඳන්නේ දැන් මේක නඩුමකට ගියොත් මොකද වෙන්නේ දැන් අතරහරු දැන් උන්වහන්සේ නෑ දැන් උන්වහන්සේ පැත්තකට දැන් කතා කරලා මේක විසඳන්න බොහොමසලි මේක උන්වහන්සේ කොහෙන්ද තනි මේක මෙහෙම කළා නැහැනේ මම මෙතන උන්වහන්සේ එතන විමල දිස්ස තව තැනක චාන්දදී පුරුෂවල මොකද වෙන්නේ කියලා මේ ප්‍රශ්නේ නෙවෙයි රටේ ප්‍රශ්නේ දැන් ලස්සන පාටිය කොහොමද ඒකට අවධානය යොමු කරන්න ඕන මිනිස්සු රට නගන්න පුළුවන් නේ අපේ පොඩි ප්‍රශ්නයක් ඉතින් මේ එළිය ඇවිල්ලා කියන මොකද උද්ඝෝෂණ කරන්න පටන් ගන්නී කඳවුරු බෙදෙයි වොයිස් කාඩ් දෙන්න පටන් ගන්නී Facebook වල කේකේවලියයි මේක එක ගලෙන් විශාල හානියක් කරන්න පුළුවන්. යාත්‍රි ව්‍යාපාර විවර කරන්න පුළුවන්. දැන් විමලතිස්ස හඳුරු මේ කරන්නේ තොපිට බලට දෙන්නෙත් නැහැ මගේ ප්‍රශ්න විසඳන්න කාටවත් නැහැ වගේ එක. ඉතින් මේ ප්‍රශ්න දෙක අපි හඳුනගෙන තියෙනවා. ඊයේ කළා මම උන්වහන්සේගේ යෝජනා ටිකේ නියෝජිතයන්ට ඉදිරිපත් කරා. මම මේ කතා කරන්නේ මම සමාජයේ නායකත්ව දීපු භික්ෂුවක් විතර හැංගිලා ඉන්නේ බෑනේ කෙලින් කතා කරනවා. නැත්ත කියන්න ඕන. මොකද මේ අම්මගේ අප්පගේ වගේ අපි දෙදින් ආපු ඡන්දනේ මිනිස්සු අරමුණකට නේ ඡන්ද දුන්නේ මිනිස්සුන්ට වග කියන්නේ. අපි හොරු වෙන්නේ නැහැ අපිට. ගේම් කරගෙන ඉන්න බෑ ඒ නිසා මේ කතාව කිව්වේ. ඉතින් ඔයිට එහාට මට කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට ප්‍රශ්න දිනවන ගහන්න පුළුවන්. දැන් අද හෝ හෙට මේ ප්‍රශ්න විසඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටික අපි කියනවා. ඒ නිසා කිසිම අපේ ජනපද පක්ෂයට ඡන්ද දීපු කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. ඊට නායකත්වයේ දීපු දිස්ත්‍රික්ක වශයෙන් නාම යෝජනා බාර දීපු විහිදම් කරපු දුක් විඳපු මාසිකාමාර දෙකක් තිස්සේ ඒ හැමෝටම තාම කරුණාවෙන් සිටින්න කියන ඕගොල්ලෝ හිතවිල්ලකින්වත් කඩා වැටෙන්න එපා. මේකේ තාම හොඳ විදියට අර ජරා බාල්දි නාගෙන නිකන් ගඳ ගස්ස ගන්න විදිහට මේක අපි වැඩ කරන්නේ නැහැ. අපි උගා පරිණතයි මේ ප්‍රශ්නේදී. ඒකින්ද අපි මේ ප්‍රශ්නේ විසඳනවා මොනවා හරි සංකාවක් තියෙනවා නම් අපි දැන් සාකච්ඡා කරමු. මම දැන් සමාජ පාලකවනා ඔබ වහන්සේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔබ වහන්සේට පුළුවන් ද කියලා මේ ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වීම කාරණාව සම්බන්ධයෙන් ඊට අමතරව තවත් පොතක් වාර්තා කරන ඔබ වහන්සේගේ නම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කරපු ඒ ලයිස්තුවේ නැහැ කියලා ජාතික ලයිස්තුවේ සහ පක්ෂයේ ලයිස්තුවේ නැහැ කියලා. මොකක්ද මේ தත්ත්වය කොහොමද ඔබ වහන්සේ දැන් ඒක බලාපොරොත්තු වෙන ඉදිරියට මේක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි දේ අත් වශයෙන්ම මම පාර්ලිමේන්තුවේ යනවා කියලා මම යෝජනා කරන එක නෙවෙයිනේ. ඒ කියන්නේ පක්ෂයක් කියන්නේ සමූහයක් නේ. දැන් ඥානසරහඳුරු පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා උඟක් තරුණ දරුවෝද සංවිධානද ඒ බලාපොරොත්තුවක් තියෙනවනේ. එහෙම ඒකනේ කැම්පේන් එක කළේ. ඒ වුණත් මට මේක දෙන්න කියලා මට ඉල්ලන්න අයිතියක් නැහැ නේ. සාමූහික තීන්දුව ගත්තාම සාමූහිකව තමයි අපි ඒකට උත්තර හොයන්නේ. ඒ කියන්නේ විසඳුම් ප්‍රශ්නයක් සාමූහිකව ගන්නා වූ තීන්දුවකදී මොනවා හරි එක ප්‍රතිඵලය අනුබුදකාරී නම් සාමූහිකව තමයි ඒකට විසඳුම් හොයන්නත් ඕනේ. ඒක තමයි මේ හොඳම ක්‍රමය. තමයි බෞද්ධ ක්‍රමය. තියෙන්නේ තමයි. දැන් අපි බහුතර යෝජනා කළත් ඒ කියන්නේ ගැටුමක් මෙතන නැහැ. සුළුතර බහුතරයේ බෙදීමක් මොකුත් නැහැ. කට්ටිය කියනවා නම් ඥානසරාම යනවා. අතන අනුගත ඒක ආශිර්වාද කරනවා මම දන්නවා. කරුණාසී මොඩේ කියන්නේ තේරෙනවනේ. එතකොට විමලති සාමුරු මේක තේරුම් ගන්න අනිත් අය මේක තේරුම් අරගෙන මේ කල්ලි කණ්ඩායම් බෙදෙන්න නැතුව ඥානසරාමුරු යන්න ඕන කියලා. එනවා මොන තාක්ෂණික ප්‍රශ්නයක් මතුවෙනවා. ජාතික මම නාම යෝජනා බාර දීලා ප්‍රතික්ෂේපිත වූ කෙනෙක් කොහොමද යන්නේ? ජාතික ලයිස්ට් වෙනම නැහැ. ඒක විතර විසඳන්න දෙයක් කියනවා. කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. පක්ෂයේ යෝජනා කරන්න පුළුවන් ඥානසාරීමයන්ගේ නාම. ඒක මැදින් කුසාස්තුමා පිළිගන්න. නමුත් විසඳන දෙයක් කියනවා මේ ජාතික ලයිස්තුවේ. ඒ විසඳන දෙනාගේ කවුරු හරි කිව්වොත් නාම යෝජනා ප්‍රතික්ෂේපිත වෙච්ච ඥානසාරීමයන් කොහොමද ජාතික ලයිස්තුවට පත් කළේ කියලා ඔන්න ගැටලුවක් කියනවා. එතකොට ලයිස්තුවේ අංකයකට ඉන්න කෙනාට නැවත මේ මන්ත්‍රී දුරේ යන්න. ඊටම පහසු ක්‍රමය සහ නීත්‍යානුකූල ක්‍රමය තමයි පක්ෂීය යෝජනා කරනවා ජාතික ලයිස්තුවේ එකට හෝ දෙකට හෝ 29 දෙනාගෙන් එක්කෙනෙක් මොකද තමයි මේ දුරේට යවන්නේ කියලා. ඔහු දියුරුම් දීලා ඊළඟ දවසේ මේ ජාතික වැඩ පිළිවෙල යාම සඳහා අපි
වඩා කැමැති තියෙන ඥානසාර හඳුනගන්න මේක දෙනවා කියලා කිව්වහම ඒක මැදින් කොමසාරිස්තුමා පිළිගන්නවා පහසුම සරලම ක්‍රමය. ඒක තමයි ඒකට දෙන උත්තරය. ඒ වගේම දැන් කතා බහට ලක් වෙන රතන හාමුදුරුවෝ දැන් දෙවරකට වැඩි වාර ගණනකදී පාර්ලිමේන්තු යෝජනය කරලා තියෙනවා. ඒ වගේම සමහර අදහස් පළ කරනවා ඒ පාර්ලිමේන්තු දූර කාලය තුල මොනවාද උන්වහන්සේ කරපු දේවල් කියලා. එතකොට දැන් එහෙම බලද්දී සමහර අය යෝජනා කරනවා ඥානසාර හාමුදුරුවෝ හොඳයි අලුත් කෙනෙක් මොනවා හරි කරයි කියලා. උපවාසයේ අදහස මොකක්ද දැන් කියන්නේ රතන හාමුදුරුවන්ගෙන් මේ උපවාසයේ බලාපොරොත්තු වෙන සේවය මේ රටට වෙලා තියෙනවද මේ කාලය තුළද ඒකද උපවාසයේ විපත් වෙන හදන්නේ මොකද ඒ තත්ත්වය? මෙහෙමයි. රතන හාමුදුරුවෝ උගා දේවල් කරලා තියෙනවා. මේ වෙලාවේ ඒව සාකච්ඡා කරන වෙලාව නෙවෙයි. මේ ඥාති වෙනුවෙන් ලැබිච්ච മന്ത്രി ධූරය කොල්ල කන්න නොදී අරුබුදයකට යන්න නොදී ඇත්ත කතා කිරීමට බේරාගෙන. ඒතර තියෙන රතන හාමුදුරුවෝ ඥානසාරවගේ ප්‍රශ්නයක් නෙවෙයි. රතන හාමුදුරුවෝ විද්‍යාත්මක ව්‍යාපාරයේ පරිණත හාමුදුරුවෝ කෙනෙක් අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. බොහෝ ජාතික ප්‍රශ්නවලට පෙනී ඉඳලා තියෙනවා. හැබැයි අවාසනාව උන්වහන්සේට ජාතික ව්‍යාපාරයක් හැදෙන එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් ගොඩ ගන්න බැරි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එක කාලෙකදී අපි ක්‍රිස්තියානි මූලධර්මවාදී ගැන කතා කළා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ මේ එල්ජීනි පරාජය කර ගැනීම සම්බන්ධව නාට්‍ය වැඩ කොටසක් කළා. මේ මතය හැදුවා. ඉතින් ඊට පස්සේ මහින්ද මහත්තයාත් එක්ක එකතු වුණා දේශපාලන ගමනක් ගියා. ඒ හැම වලාවකම ජාතිය දිනා දුන් දේවල් බොහොමයක් තියෙනවා. ඒක කිසිම තරකයක් නෑ. ඒක නම් මන්ට විවාදයක් නෑ. ඒ විවාද නොකළ යුතු දේවල් නෑ. මම හිතන්නේ බොහෝ ගිහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා දැන් උදාහරණයකට වස විසින් තොර ගොවිතැන මද්ද්‍රව්‍ය භාවිතාව සම්බන්ධ කිසිම කෙනෙකුට බැරි වුණානේ දුම්මැටි හා මද්ද්‍රව්‍ය පනත ගේන්න. ඒ කියන්නේ අද බස් එකේ සිගරට් එකක් බොන්න නැත්තේ රතන හාමුදුරුවෝ කියන පනත නිසානේ. අද අවුරුදු 12 13 9 දරුවෙක් කඩේවලා දේවල්. ඉතින් එහෙම මොකුත් මෙතන ගැටුමක් නැහැ අත්ත වශයෙන්. මම ඉල්ලන්නේ මඩ පාර්ලිමේන්තුව යන්න ඕනේ කියලා. දැන් මේ විමලතිස්ස ස්වාමීන් වහන්සේ මතයක් නිර්මාණය කරනවා රතන හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවෝ කියලා. ඒක මේ නිර්මාණය කරන්නේ තමන්ගේ ප්‍රශ්න ටික වසා ගන්න. ඒකෝට රටේ ජනතාව ජන් දුන්නේ ඒකටද කියන ප්‍රශ්නේ අහන්න ඕනනේ. ඒ නිසා මේ විමලතිස්ස හාමුදුරුවන්ට කිසිම තරජනයක් නැහැ මොකුත් නැහැ. අද රැයක හෝ හෙට හෝ ඇවිල්ලා මේක තේරුම් අරගෙන මොකද්ද කරන්න ඕන මොකද්ද මගේ ප්‍රශ්න කියලා විසඳ ගැනීමට මම අද මේක මේ විවෘත කරන්නේ. හැංගි අර මෙහි කඳවුරු බඳලා නිකන් මේක හතුරන්ගේ අතර මේකපත් වෙලා නිකන් අනවශ්‍ය තරක් නෙවෙයි මේක හරි ප්‍රශ්නයක් නේ. තරණයක් මොකුත් මෙතන නැහැ. එහෙම කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර මෙදියක් වීම කරන්නේ මොකද ආවේග සම්පන්න වෙලා මිනිස්සු දන්නවනේ ජාතිකවාදී වැඩ කරනකොට ඔළුවට වඩා පපුවෙන්නේ වැඩ කරන්නේ. හැංගීම් බල තමයි හුවක් වැඩ කරන්නේ. ඒකකොට බල සෙලරේ උසුනාත් වුණ කල්ලියක් හැදෙනවා මේ කල්ලිය හැදෙනවා අපිට එන්නේ මේ ගේන්නේ. මසරයි ආන්දුනේ නේ අපි එළින්ගේ මහඳුරු මේ අර කොන්දේසිතුමත් ඉදිරිපත් කරා කියලා කිව්වා. ඒක දැන් වහන්සේ නම් වෙලාද කතා කරනවා කියලා කිව්වද? ඒ දවසේම තාම දෙන්න මම නාම යෝජනා පාපතුරු දවසේ දැක්කා. ඉන්පස්සේ මම එක දවසක් දැක්ක ඔය මහනුවර ප්‍රචාරක කටයුතු කරන මේ වෙලාවක ඔයදී 40 ටිකක් ඔය වෙපිටිනේ නේද නුවරේ එහා මම කියන්නේ තැන. ඒක දැන් ඉතින් ඊහාට පස්සේ ආව දැක්කේ නෑ මම දැක්කා. උනාසේ නියෝජිතයෙක් තමයි කතා කරන්නේ. ඒකවල අවසරය හඳුන්නේ මේ අම්මාදී වාර්තා කරනවා මේ වෙදින හඳුරු එක තැනකින් තව තැනකට ගියා. ඉතින් ඒකෙන් වාර්තා කරු ගියාට පස්සේ ඉතින් හොයාගන්න ගන්නවා. ඒ කියන්නේ වෙදින හඳුරු මොකක් හරි බයක් ඉඳලා මොන දෙන්න තුෝ මේක පලායනට එකක්. ඒක කවුද යාර තරජනය කරන්නේ? මොකක්ද යාර කියන බය? උන් මේකේ ලේකම් පමණයි. උන්වහන්සේ කැපකිරීමක් කරලා ඇති. ඒකට අවශ්‍ය දේ මොනවද කියලා අපි ඒකට ගරු කරන්න එපා. හැබැයි මේක එහාට මෙහාට කරන මේක මේ මොනවද දාලාලක් නෙවෙයිනේ. මේ මිනිස්සු 67000 කියන්නේ සෙල්ලම් පහයක් නෙවෙයි. ඒක අපට වටිනවා මම හිතන්නේ කෝටි ගානකට වඩා. മന്ത്രി ආසන 100කට වඩා වටිනවා මේක. මේක හරි අමාරුවෙන් කරපු එකක්. මා මිනිස්සුන්ට හෙල්ලුනේ අපේ මතය අහන්න තරම් ඒ අපි අමතක කරමු. මේක හරි ඒක පුදුම එකක්. සහ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් කවුද කරුණම් මණ්ඩල ප්‍රතිනිධි ජාතිලයිස් මන්ත්‍රී දුර මේ වගේ එක එක ළඟ ඇහැ ළඟින් ගිහපු මන්ත්‍රී දුර නෙමෙයි තියෙන්නේ. කන්ද සීජෙන් ඇහැට හරි පණෙන් ඒක කුලල් කතා කරන්නේ නැහැ නේ. ඒකයි නේද ඒක විශ්ලේෂණ කරලා හරි. හොඳයි නේද?
ඒක අපිත් මේ දිහා කරනවා. යාට මොකක්ද අස්කේ ප්‍රශ්න, යාට මොකක්ද කියලා වරෙන්තු ප්‍රශ්නේ. යාට ආණ්ඩුවත් එක්ක කතා කරන්න පුළුවන්. ඒක තීරණය කරන්න ඕනේ කියන කවුද යන්නේ කතා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒක කතා කරගන්න පුළුවන් දෙයක් නේ. දැන් අපි දන්නවනේ හිතන්නේ සංවාද කියන්නේ මොකද්ද? දැන් මහින්ද මහත්තයා පරාජයටපත් වුණා 2005. එතුමා අවුරුදු දෙකක් අවුරුදු වාර දෙකක් ජනාධිපතිවරයෙක් දෙන්නා. ගොඩාක් කැමතිකම් කරන කියලා ඔක්කොම කරනවා. අනේ දැන් මහින්ද ජනාධිපතිතුමා ඇදී කියලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ නව යෝජනා මහත්තයාගේ නව යෝජනා වුණානේ. මතය තිබුණේ මොකද්ද? අපෝ ගෝඨාභයට මොකද දිනා ගන්න පුළුවන් ඒක තමයි එන්න ඕනේ කියලා. එතකොට යාර බලන්න බහුතර සියලු දෙනා මේ මතයට කන් දුන්නානේ. කන් දීලා පරණත නායකයෙක් පැත්තකින් තියලා ඒ වෙලාවේ ජනප්‍රිය නායකයෙක් ගෙනාවා ඉස්සරහට. අද බලන්න මේ කරපු කැපකිරීම නිසා ඒගොල්ලන් ගත තීන්දුව නිසා අපි ලොකු අනතුරකින් මිදුණනේ මොනවා කිව්වත් දේශපාලන පස්සේ කතා කරලා ප්‍රතිපත්ති කියන්නේ ජාතික ආරක්ෂාව සහ මේ සුළු ජනවර්ග සහ සුළු ඒ ජාතික පක්ෂ ඒගොල්ලන්ගේ බලහත්කාරකයන්ගේ දේශපාලන බලය හසුරුවපු එක නැති කරන්න හොඳ අවත් ඉඩක් මේ ගත්ත තීන්දුව ඒකම මිනිස්සු රෙස්පෙක්ට් කරලා ඊට පස්සේ මේ මහමැතිවරණ ප්‍රතිපත්ති බැලුවත් බලන්න බහුතර සිංහල නියෝජනය කියන්නේ ඒකෙන් මේ දෙම දමිලායට ඕ එහෙම එකක් නෙවෙයි ඒ දේශපාලනිකව තිබුණ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල තිබුණු ඒව බලලා මිනිස්සු සම්දෙන්නේ නැති හැබැයි අපේ විශ්වාසය තමයි මේ බහුතර සිංහල බලයක් තුළ තමයි සුළු ජනවර්ග සුළු ආගමික මේ ඔක්කොම ආරක්ෂාවේ නෙවෙයි තරක් තුළ එතෙන්ට ඔසවන තබල තියෙනවනේ මිනිස්සු ඒ තීන්දුව ගත්ත නිසානේ අද අයි මල්ලි ජනාධිපති අයි අගමැති ජනාධිපති මල්ලි අගමැති අයියට කියලා වඳිනවා හොඳ සංස්කෘතියක් හැදෙන බව පේනවනේ අපි ඒක විශ්යා කරන්න ඕනේ නෑනේ හරි එතකොට එක්සත් ජාතික පක්ෂෙට මොකද වුනේ අලිය දෙකට වුණා ටෙලිෆෝන් එක වුණා ජනප්‍රිය නායකයා පැත්තකට දැම්මා පරණත නායකයා කියන්නේ කොළ කෑලි වලින් ගේම් ගහන්න ගියට පස්සේ මොකද වුනේ අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පුදුමලා තියෙන මොකද්ද එයා අවුරුදු 35ක් අතර කොළ කෑලි වලින් තමයි බලය හැසිරෙන්නේ ඒ කොළ කෑලි වල බලයට අභියෝග කරලා කඩාගෙන ගියා ජනප්‍රිය නායකයෝ ටික අද කොළ කෑලි විතරයි අන්තිමට ගෙදර ඒ බල දන්නාවනේ විවස්ථාවෙන් කොළෙන් පෑනෙන් ගේම ගහුවා ඉවරයි නේද ඒක ඉවර වෙන වෙලාවක් වෙනවා ඊළඟට ජනප්‍රිය නායකයා සජි පරණත නායකයා දේශපාලන නායකයා රනිල් මහත්තයා ඒ ආගම ගහිත තිබුණ දැන් විවස්ථාවෙන්නේ ඊළඟට ජනතා විමුක්ති බලන්න ඒ අප්‍රියම නායකයා තමයි විමල් වීරවංශ මහත්තයා ඒ කාලේ අපි අත් කොච්චර ආසාවෙන් කතා කරනවා හැබැයි අද 40 ගානක් මන්ත්‍රී ආසන ලැබිලා ඇවිල්ලා 6 3ට බහැලා ඇයි ඉතින් ඒ ධර්මතාවයේ මේ වැඩ පිළිවෙලටත් විරුද්ධයි. සාමාන්‍යව කිව්වා. ආමරණේ දැන් පහුගිය කාලේ බුද්ධාචාර්ය වගත් හොයාගන්න බැරි දේවල් ආමුදු මුස්ලිම් මතවාදයකට එහෙම හොයාගත්තා. මෙහෙම තත්ත්වයක් තුළ ඔබ වහන්සේ මේ යම්කිසි කුමන්ත්‍රණයකට අසු වුණා කියලා ඔය දීර්ඝ පාපොච්චාරණය තුළ ඔබ වහන්සේ කියන්නේ මේක පාපොච්චාරණයක් නෙවෙයි මේ කතා කරන්නේ පාපොච්චාරණය කියන්නේ වැරද්දක් කළා නන්නේ. පැහැදිලි කිරීම තුළ ඔබ වහන්සේ කියන්නේ යම් කුමන්ත්‍රණයකට අසු වුණා කියලා. ඔක මාධ්‍ය බලන අරදාරි පාපොච්චාරණය කරලා කියන්නේ වැරද්දක් කරන්නේ නැහැ. පාපොච්චාරණය නෙවෙයි අපි එනිදරකට මේ කුමන්ත්‍රණය අත් වශයෙන් ඒ මම කියන්නේ මේ සංඥාවද අතෝදින දක්ෂයෙක් මේ මහා වෘක්ෂ එක පොරොපාරකින් නිදාන්න පුළුවන් විදිහට ලස්සනට ප්ලෑන් කරලා තියෙනවානේ අවුරුදු 15ක් පරණත නතරහට මේක හොයාගන්න බැරි වුණානේ කවුද මේ කියන්නේ බුදුලන්ගේ ගේම් එකේ තේරුම් ගන්න බැරිද ඒ නිසා මේක ගේම් එකක් නෙමෙයි හැබැයි මම සතුටු වෙනවා ඒ වගේ භික්ෂුවක් මේ සංඝ සංස්ථාවේ ඉඳීම ගැන ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නාවලිය විසඳ ගන්න රාස්ගිරි සංඝ සභාවත් එක්ක හැප්පෙන්න මෙයා ලස්සනට සංවිධාන කට්ටිය ඔක්කොම ස්ථානගත කරලා හෙට නූල් ඇදලා මෙහෙට නූල් ඇදලා ලේකම්කමක් අරගෙන අපට ආරාධනා කළා ඔබ වහන්සේලා තමයි යාදී කොට ගන්න පුළුවන් කියලා ඔක්කොම අපිවත් අපේ තියෙන අර සෝෂල් කැපිටල් එකක් පාවිච්චි කරලා മന്ത്രി ආසනය ආන දැන් ඒක තියාගෙන මොකද කරන්නේ මගේ විශ්දම නැත්තම් තොපිටත් නැහැ මටත් නැහැ ඉවරයි ඒ කියන්නේ සූසයිඩ් ගේම් එකක් නේ දැන් කුමාන්ත්‍රණය හොයන්නේ නෙවෙයි කියන්නේ මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකුණාම සමහරු සියලු විනාශ කරනවා සමහර අය බෙල්ල වෙනවා සමහර අයට පීස් වෙනවා හැබැයි අක්කරිනික රුවක් කොහොමද නකෝ වට ගන්නකො ඉතින් මේක ලස්සනට හදනවා ඒ වගේ එකක් නේ ඒක වෙන හරි ෂෝ ඒක නැත්තේ
දැන් ඔබ වහන්සේත් නොවන රත්නහාමුදුරුවෝ නොවන කෙනෙක් ප්‍රකාශ ජාතිකයෙක් ඉඳලා තියෙන්නේ ජාතිකයිස්තුවට දැන් මේ උත්සාහයක් තියෙනවා කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරා. දැන් ඒ වගේ දෙයක් වුණත් ඔබ වහන්සේ නමත් කරා. ඒ නිසා මේ රටේ කියන්නේ මේ මිනිස්සුන්ට කියන්න එපා අපි උසාවි ගිහිල්ලා ඊයා මම නම් මන්ත්‍රී කරන්නේ මේ ආයේ මාධ්‍යමක පවත්‍ර ගන්න නැවින් පස්සේ කියන්නේ ජයිනි උසාවි යන්නේ මේ මන්ත්‍රී කමකට ඔන්න උසාවි ගන්න ඕනේ මන්ත්‍රී ආසන 111ක් හම්බෙලා 3ක් තියෙනවා ඒ තුන අනිත් පැත්තට බයිනවා මොන කියලා මොකද එහෙම ගන්න දෙන්නේ දැන් අපි මේ මන්ත්‍රී ආසනේ ඕනේ නැහැ ආණ්ඩුවට 145 කියන්නේ ඔයාලට අතුලෙන් දෙකේ බලය හදා අපි කරන්න ඕනේ මේ ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවේ ජාතියෙන් ජාතියට මගහැරුණු අපේ ජාතික අභිලාෂ ටික සම්පූර්ණ කිරීමනේ මේ අනපරත් ටික හදා ගැනීමදී කොහොමද මුස්ලිම් මන්තවාදී සම්බන්ධයෙන් ඒ මැතියන් තුරුන්ට දැනුම පිළිබඳ ප්‍රශ්න යනවා මෙන්න මේක වෙන්න ඕනේ නැත්නම් මද්රසා කරන්නේ මෙහෙමයි ශරියා නීතිය ප්‍රශ්න මේකයි මේවා කතන්දර ටික ලස්සනට මේක විතර අපි එළියේ කෑ ගහලා ටෙන්ෂන් එක හදන්න ඕනේ නැහැ දැන් මන්ත්‍රීවරයෙක්දී වරප්‍රසාද ටිකක් තියෙනවානේ දැන් උදාහරණයක් විදිහට මම එළියේ මේ ප්‍රශ්නේ කතා කරනකොට බුදුවර සේනාලේ කම්මරි ඥානසාර අන්දුවරට ඒක හේට් ස්පීච් ඒ මන්ත්‍රීවරයෙක්ට කතා කරනකොට ඒක වරප්‍රසාද පුරාවිද්‍යා භූමියකට ගිහිපුවාම නිකම් පිටකලෙක් විදියට ඒව අනවසර ඇතුළු වී මන්ත්‍රී කෙනෙක් කියන විදියට ගියොත් ඒක වරප්‍රසාද දැන් මගේ ආසාව නෑ අපිට මේක හම්බුණා දැන් ඊට සිරිල් මැතිව් කලාව ගිනගිර පළාතෙන් ගිල මොකද මේ පුරා වස්තු වලට වෙලදී ඒ ටිකනේ අපි බලාපොරොත්තු වෙන රට හැදෙනවනේ ඒගොල්ලන්ට කරන්න බැරිදී අපිට කරන්න පුළුවන් නේ එහෙම නැතුව ගිහලා මේ අර එළියේ නිකන් මේ පිස්සු වගේ කලබල කරන්න නෙවෙයි මේක අපි කියන එක උත්තරීතර කරන් බවටපත් කරගන්නේ කොහොමද අපේ විනය මොකද්ද වික්ෂුත්වය මොකද්ද ධර්මය මොකද්ද කොහොමද මේ රට තුල ගොඩනැගෙන ආර්ථික සමාජීය කෘෂිකාර්මික මේ සියලුම කාරණා වලට මොකද්ද ධර්මය ඇතුලේ තියෙන උත්තරය දැන් නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා කියනවා නම් මේ ලෝකයේ දැවෙන සියලු ප්‍රශ්න වලට උත්තරය තියෙන්නේ බෞද්ධ දර්ශනය ඇතුලේ කියලා මේ රටේ සාතිශය බහුතරය බෞද්ධ අපිරිකර පූජා කරන එකවත් පන්සල් හදන එකවත් නෙවෙයි ධර්මය කියන්නේ ජීවිත වලට ගලපා ගැනීම නේ ප්‍රතිපත්ති වලට මේ ගලපා ගැනීමදී අපිට විශාල සහයෝගයක් දෙන්න පුළුවන්. ඒ අනුව තමයි අපි අතරින් කල්පනා කරන්නේ. එහෙම නැතුව වෙලා එකක් නෙවෙයි. අසරයන් මේ දැන් ඔබ වහන්සේ මුස්ලිම් මතවාදයට විරුද්ධව පෞද්ගලික කාර්යවල වල සෑහෙන හඬනගු ස්වාමීන් වහන්සේ. ඒකට ඒ කාරණාවත් එක්ක ඔබ වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් වැළැක්විය යුතු විදිහට අම්පති කණ්ඩායමක් හිතලා ඉවරලා මේ වේදිකා මහමුදුරුවෝ මේක පාවිච්චි කළා කියලා මම ප්‍රශ්නයක් යොමු කරත් වහන්සේ මොකක්ද කියන්නේ? සාමාන්‍යයෙන් මේ වගේ සැලසුමක් කරනකොට දැන් අපිට ඇවිල්ලා තියෙන කතා මොනවද මම නම් කියන්නේ බුත් හිතක් හිතන්න එපා බයකට. ඒවා මම දන්නේ හිස් ප්‍රලාප පමණයි. කෙනෙකුට කියන්න පුළුවන් මේක ආණ්ඩුව පැත්තෙන් කරනවා. එහෙම නැත්නම් මේක ගේම් එකක්. මේක තව කුමන්ත්‍රණයක්. එහෙම නැත්නම් මුස්ලිම් අන්තවාදී වැඩක්. ආදි වශයෙන් නොයේ විදිහේ උපකල්පන කරන්න පුළුවන්. හැබැයි ඒකක්වත් ඇත්ත නෙවෙයි කියන එක මට තේරෙනවා. ඒකකට ඇත්ත නෙවෙයි. මේක බුදු වෙන කාරණා. එහෙනම් මේක සරලව විසඳගත යුතුයි විසඳගත හැකි එහෙම විසඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මාධ්‍ය වල තියලා ඉන්නවා අරේ ප්‍රකාශයේ මේ ප්‍රකාශයේ අරේ ඒවා එහෙම කරන්න යන්න එපා. ඔයගොල්ලෝ සිංහල බෞද්ධ මාධ්‍ය ආයතන බහුතරයක් තියෙනයි. මේක නිකන් අනවශ්‍ය මානයකට ගෙනියන්නේ නැතුව මේක ලස්සනට විසඳගමු. කොහොමද මේක විසඳ ගැනීම විසඳගත්තට පස්සේ අපි මාධ්‍ය වලින් හොඳට කතා කරනවා. ඒ දින්න නිවන්නේ මට ඕන මොකද හරි නෑ මේක කැත්තයි නේ. මොකද දැන් අපිට එහෙම දඟලන්න දෙයක් නෑ. හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නවා. කවුරු නොකියවත් මට ඒක කියන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා. ප්‍රතිපත්ති පස්සේ වැඩ කරගෙන යනකොට දැන් බලන්න උදාහරණයක් විදිහට අපේ පක්ෂයේ දැන් සභාපතිව චෝදනා කළා කියලා මම දැක්කා රතනහාමුදුරුවෝ. අපි වාහනයක් ගන්නකොට බලන්න නැද්ද එන්ජින් එක හොඳද? ටයර් හොඳද? බොඩිය ඇද වෙලා, චැසිය හැප්පිලා, මේක ලීසින් තියෙනවද? ඉන්ෂුරන්ස් තියෙනවද? මේක ගෙඩියක්ද? පොතක් හදලාද? එහෙම නේ කතා කරන්නේ. මම දැන් කියනවනේ මේ ගන්න කියන්නේ අම ගෙඩියක් ගත්තා කොහොමද බලනවනේ. ඉතින් ඒ අනුවනේ අපි විශ්වාස කරන්නේ. මේ දැන් කියනවා අපෝ මෙයා මෙහෙම කෙනෙක් පාතාලේ මිනිමරුවා. ඒකට ඒවත් තිබුණ නැද්ද? පක්ෂ ගන්නකොට සාකච්ඡා කරනකොට ඔහු මීට කලින් ජනාධිපතිවරු ඉදිරිපත් කරනවා. දැන් මේ චෝදනාව කරන්නේ කැතයි නේ. ඒක හොඳ නෑනේ. අපි නම් එහෙම කරන්නේ නෑ. ඒක මනුස්සකම නෙවෙයි. ඒක වැරදි. බලන්න තිබුණේ ඒවා ගොනු කරගෙන අපිත් මේ වරට ඇදලා දාන්න කලින්
ඒ නිසා මේක කාටවත් ගේම් ගහන්න දෙන්නේ නැහැ අපි. වෙන හැම සිද්ධියක්ම ඇත්ත රටේ මිනිස්සුන්ට කියන මොකද 67000 මට නම් 67 ලක්ෂයක් වගේ. මේ ඡන්දට. ඒක මේ එක්කෙනාට දීපු එකක් නෙමෙයි. මේ මතයක් හැදුවා. මේ මතේ දිනන්න දීපු ඡන්දය. නේද? සිරිපන්ත මොකක්ද නෑ අදුරදීන රෙකිරීමේ දේශපාලනය කියන්නේ දෙකක් කියලා අපි හඳුන්වන්නේ. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් දේශපාලන පක්ෂ ගණනාවක් රටේ තියෙනවානේ. මතක තියාගන්න මට මෙන්න මේකට උත්තරයක් දෙන්න පොත ප්‍රශ්නයක් ඔයා අහන්නේ. හදවතින් වැඩ කිරීම මම හිතනවා ජාතික ව්‍යාපාරය කියන්නේ හදවත කියලා. දේශපාලන ව්‍යාපාරය කියන්නේ වෙන එකක්. මේ දේශපාලන ව්‍යාපාරයේ ඒකනේ හතුරු මිතුරු නැත්තේ. නැත්නම් අද මේ පත්තරේ කප්ටින් දිහා ඒ දේශපාලන කාලේදී අපි නොට මේ ඔක්කොම එකට ඉන්නේ ඔය. දැන් මම අහන්නේ එක දෙයක් මෙච්චර දේශපාලන පක්ෂ තියෙනවා රටේ. මේ ඔක්කොම අබෞද්ධද අසිංහලද? අඟහරු ලෝකෙන් ආපු අය නෙවෙයිනේ. අපි පහුගිය කාලෙම අරගලය කළේ මොකටද? කාගෙන් මේව බේර ගන්නද? සිංහල ඇමතිවරු, සිංහල മന്ത്രിවරු, සිංහල බහුතරයක් සිංහල අය, ඒගොල්ලන්ගේ උරුමය, ඒගොල්ලන් හදපු විවස්ථාව, ඒගොල්ලන්ගේ නිලධාරීන්. එතකොට අපි පුරාවස්තු රසන කියලා උද්ඝෝෂණ කරනවා. කාගෙන්ද මේක බේර ගන්නේ? සුද්ධගෙන්ද? කන සුද්ධගෙන්ද? පුරාවස්තුගේ වලසුණක් කියලා උද්ඝෝෂණ කරන්න ඕනද? කුරුණෑගල ගිහිල්ලා අර පෙරලනකොට කියලා අපි උද්ඝෝෂණ කරන්න ඕනද? එතකොට ඒ කියන්නේ අපිට තාම තේරෙන්නේ නැද්ද අපි ජාතියක් විතර නිදහස් වෙලා නැහැ කියලා. සුද්ධ හදලා ගියා. ඒ සිස්ටම් එකනේ මේ යන්නේ. ඒතර අපි වැඩ කරේ මේ සිස්ටම් එක වෙනස් කරන්නනේ. ඒ සිස්ටම් එකට ඇතුළු වෙන විදිහට පොඩි සිදුරක් නෙමෙයි හදාගත්තේ අපි. උදාහරණයක් කියන්නම්. පුරාවස්තු වල තියෙන්නේ අපේ මුතුන් මිත්තු ගොඩනගපු මහා අනර්ග වස්තු. ඒ වෙනත මොන ගියාට පස්සේ සුද්ධ මේරට අල්ලගෙන ඒ පුරාවස්තු ටික රකින්න කියලා පුරාවිද්‍යා පනත හැදුවා. තාම පුරාවිද්‍යා පනත දින අවුරුදු 72ක් වෙලා. සුද්ධ රටදාර ගියාට පනත මෙහි තියලා ගියා. අපේ කල සුද්ධ ටික මේ පනතෙන් තමයි රට ගෙනියන්නේ. පුරාවිද්‍යා පනත සුද්ධ එංගලන්තේ. හැබැයි සුද්ධගේ නීතිය මෙහි තාම ක්‍රියාත්මකයි. වැව හැදුවේ අපේ මුතුන් මිත්තු. වැව වුණු 30000ක් තියෙනවා මේ රටේ. වැවට පනත හැදුවේ සුද්ධ. සුද්ධරට දාලා ගියාට එංගලන්තේ ඩවුනින් මේ මොනවද නීතියද තාම මේක පාලනය කරනවා. පනත තාම සුද්ධ ගෙනියන්නේ. ගමේ අප්පුවාන් දන්නවා වැවේ තාක්ෂණේ. හැබැයි එංගලන්තේ ටයි දාපු සුද්ධ තමයි මේකට විශේෂඥ හදලේ වාගේ. පනත ගෙනියන්නේ. වනජීවී එක අපේ වන සම්පත වන සම්පත. හැබැයි වනජීවී පනත සුද්ධයි. විහාර දේවාලයන් අපේ පනත සුද්ධයි. මේ අවුරුදු 70ක දේශපාලනයට මේක වෙනස් කරන්න බැරි වුණා. එහෙනම් මෙන්න මේක සාකච්ඡාවට බඳුන් කරන්න අපිට ඕනේ. ඒක කරන්න ඕන බොහොම අවංකවනේ. දේශපාලන ගේම් ගහලා රාජ්‍ය ලැබෙන ඉඳේදී ඒ අවස්ථාව ලැබුණාම අපි ඒකෙදී උත්සාහ කරන උපරිමදී ජාති වෙනුවෙන් ඉෂ්ට කරගන්න. සිංහල අපි ගත්තොත් දමිලයි වෙනුවෙන් දමිල පක්ෂ කියන මේ සංවාදයේ කොට නැගුණාම ඇත්තටම අනාගතයේ යම් දවසක මේ කුඩා කල්ලි කණ්ඩායම් පක්ෂ නැති ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙච්ච ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් අයකට ගොනු වුණු එක රටක එක නීතියක එක ජාතියක් හදන තැනට මේක පත් කරගන්න අපේ අපේක්ෂාව. ඉතින් මේක අර මේ දේශපාලනේ ජාතික කතාවනේ අපිට ඕනේ ජාතික ව්‍යාපාරය ඇතුළේ කතා කරන බොහෝ දේවල් දැන් නීතිය නෛතික තත්ත්වයන් ඇතුලේ ප්‍රතිපත්ති බවට පත් කරලා ඒවා නීති බවට පත් කරගෙන මේ වැටෙන ජාතිය කෙලින් කටින් හිටව ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදීම විතර අපේ අපේක්ෂාව වුණේ. ඒ නිසා ඔයගොල්ලෝ උදව් කරන්නේ ඉවල දිසාන්ට මාධ්‍ය මාධ්‍යන කරලා දෙන්න ඉවල දිසාන්ට හැංගෙන්න දෙයක් නැහැ. ඕපන් කරන්න. එයාට තරජනයක් තියෙනවා නම් විවෘත මාධ්‍යට ඇවිල්ලා කියන්නේ මොකද්ද තරජනේ? එන්න බෑ නේද මගේ පන්සල දෙන්න. නැත්නම් මම කරගෙන හතනහාමුදුරුවොත් දෙන්න කන්දිල්ල පොයත් දෙන්න. එහෙම නේද ලස්සන. ඒතර නේද සිංහලයට විශ්වාසයක් ඇති වෙන්නේ. ඔගොල්ලෝ මාධ්‍යයක් කියන්නේ මේ ජනසරල්ක එන්න කියලා කට්ටියට මේ කිවිසුණු ගහන්න මොකද මේ මොකෝ චණ්ඩිය මේකේ කවුරුද? ඒ විතර කවුරුයි මෙතන කවුරුද මේ മന്ത്രി ආසනයකට. එහෙම වෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ගේ සහභාගීත්වය බොහොම ආදරයෙන් නැවතවතාවක් උත්තරේදීව සිහිපත් කරමින් මේ මොහොතේ පැමිණීම ගැන අපේ පුණ්‍යානුමෝදනා සහ ආශිර්වාදේ අනුකම්පාව සිටිනවා. වගකීමෙන් කියලා මේ ගැටලුව ඉතාම හොඳ විදිහට විසඳ ගන්නවා.
මේ ආචාර්යවරුන් නොකියනවා.